අයිබෝන් මේ සිතිජය සංවාද වැඩසටහන. මිනිස්සුන්ට ජීවත් වීමේදී ඉතාමත් වැදගත් වෙනවා රටේ ආර්ථිකය. ඒ වගේම ලෝකයේ ආර්ථිකය. ආර්ථිකය තමයි අපිව කළමනාකරණය කරන්නේ මේ සමාජ දේශපාලන වටපිටාව. විශේෂයෙන්ම අද සිතිජය වැඩසටහන සඳහා අපි විශේෂයෙන්ම ලෝක ආර්ථිකය, ඒ වගේම රටේ ආර්ථිකය, කලාපීය ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කරන්න අපිට පුළුවන්. ඒ සඳහා අපි අපේ මැදිරියට කැඳවා ගත්තා විශේෂ ආරාධිතයෙක් මහාචාර්ය ගීතානි බුලන්කුලම මහත්මිය. එතුමිය රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ තමයි කටයුතු කරන්නේ. අපි අයිබෝන් කියලා ඔබතුමියට පිළිගන්නවා මැදිරියට. අයිබෝන්. මහාචාර්යතුමිනි, මම කිව්වා අපිට හරිම වැදගත් අපිට මිනිස්සුන්ට අපේ ජීවිතේට, ඒ වගේම අපේ මේ සමාජයට ආර්ථිකය කියන කාරණය, හොඳ ආර්ථිකයක්, යහපත් ආර්ථිකයක් ගොඩනැගුණේ නැත්තම් ඒ සමාජයේ පැවැත්මට ඒක බාධාවක් වෙනවයි කියලා මම හිතනවා. ඇතෙන්ම මොකද්ද විග්‍රහය ආර්ථිකය කියන එක? ඔව්, මේ ආර්ථිකය කියන කාරණය හරි, ඒ කියන්නේ ඒක ඕනෑම රටකට අයිති කාරණයක්. රටක එක පැතිකඩක් නිරූපණය කරන ශ්‍රේෂ්ඨයක්. එතකොට මේ යම්කිසි දේශ සීමාවකට ආවේනික වෙච්ච සම්පත් සම්භාරයක් තියෙනවා. දැන් අපිට ගත්තාම ඕනෑම රටකට අපි මූලික වශයෙන් කතා කරන මේ තියෙන සම්පත් තමයි ශ්‍රමිකයෝ, ප්‍රාග්ධන සාධක තියෙනවා, ඒ වගේම තාක්ෂණය තියෙනවා, ඒ වගේම මේ හැම නිෂ්පාදන සාධකයක්ම යොදාගෙන කරන ව්‍යවසාය කටයුතු තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා යම්කිසි නිමැවුමක් හැදෙනවා, නිෂ්පාදනයක් හැදෙනවා. එතකොට මේ නිෂ්පාදනයක් හදනවයි කිව්වට මේ තියෙන්නේ අපිට සම්පත් හැම රටකටම එක මේ සියලුම සම්පත් හැම රටකම එකම ආකාරයෙන් දායාද වෙලා නැහැ. විෂම විදිහට තමයි රටවල් අතර සම්පත් බෙදී ගිහින් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ජපානය ගත්තාම ජපානය මේ තාක්ෂණයේ අතින් තමයි මේ ඉතාමත් ඉදිරියෙන් ඉන්නේ. තාක්ෂණය සහ ඒ වගේම ප්‍රාග්ධනය. දැන් අපි ලංකාව ගත්තාම අපිට ප්‍රාග්ධන සූක්ෂම රටක් විදිහට අපි ලෝක ආදර්ශය තුල නැහැ. අපි ඉන්නේ ශ්‍රම සූක්ෂම මේ සම්පත් ශ්‍රමය වැඩි වශයෙන් තියෙන රටක් විදිහට. දැන් භූමිය කියන එක ගත්තාම අපි දන්නා වර්ග කිලෝමීටර් 65,610යි. හැබැයි නිවර්තන කලාපීය රටක් විදිහට අපිට මේ සියලු භූමිය අපේ කෘෂිකාර්මාන්තය සඳහා හිතකර විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා තමයි මේ කෘෂිකාර්මික රටක් විදිහට එක පැත්තකින් අතීතයේ ඉඳන්ම මේ අපේ කෘෂි නිෂ්පාදන විශේෂීකරණ ක්‍රමවේදයක් ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් දැන් මේකත් එක්ක යම් කිසි මේ නිෂ්පාදන මේව හැම රටක් ගත්තාම එක රටට සම්පත් හිගයි, තව රටකට සම්පත් සුලභයි. එතකොට මෙතන දැන් අපි ওই ආර්ථිකයේ කටයුතු මේ දේවල් කළමනාකරණය කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද හිගකමක් එක පැත්තකින් තියෙනවා. එතකොට තව පැත්තෙන් අවස්ථා මිනිසු කියන්නේ හරීම සෑහීමකටපත් වෙන්නේ නැහැ. සජීවී මේ කොටසක්, ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉතාමත්ම අසීමිතයි. එතකොට මේ අසීමිත අවශ්‍යතාව වෙනුවෙන් මේ හිග සම්පත් කොහොමද කළමනාකරණය කරන්නේ? එතකොට ඒ සම්පත් යොදාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද? එතකොට ආර්ථිකයක් තුල මේ වගේ මහා විශාල වපසරියක්, ඒ කියන්නේ කාරණා ගණනාවක් තියෙනවා. පළවෙනියටම දැන් ආර්ථිකයක් ගත්තාම ආර්ථිකයකට අපි කියනවා සාර්වාර්ථික අරමුණු කියලා. ආර්ථිකයක් මේ මුදුන් පමුණවා ගන්න ඕන කාරණා තියෙනවා. ආර්ථික වර්ධනය හා සංවර්ධනය, මේ ඒ වගේම සේවා නියුක්තිය, එතකොට මිල ස්ථායීතාවය, මේ දේවල් මේ ආර්ථිකයක ඕනම රටක ආර්ථික කටයුතු කළමනාකරණය කිරීමේදී අරමුණු කරගත්ත, පෙරදරි කරගත්ත ඉලක්ක. එතකොට මේ ඉලක්ක ඔස්සේ ගමන් කරනවා කියන්නේ මේවා එක අරමුණක් ඉෂ්ට කරගන්නට යම් ක්‍රියාමාර්ග ගන්නකොට තව අරමුණක් ගිලිහී යනවා. එතකොට මෙන්න මේ කටයුතු ඉතාමත්ම මනවින් හිතලා මතලා බොහොම අර පරිස්සමින් මේ තීන්දුව අරගෙන ක්‍රියාත්මක කිරීමට යම් කිසි ක්‍රමවේදයක් රටක් තුල තියෙන්න ඕන. එතකොට ඒක එක පැත්තකින් ආර්ථික අංශය තුල තමයි මේ සියලු දේවල් කළමනාකරණය වෙන්නේ. හොඳයි. ඔබතුමී කිව්වා දැන් ජපානය වගේ රටක් ගත්තොත් කාර්මික පැත්තෙන් තමයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකාව ගත්තොත් අපි කෘෂි කාර්මික රටක්. අපි ඔබතුමී කියන විදිහට ශ්‍රම සූක්ෂමතාවය තමයි වැඩි වෙලා තියෙන්නේ.
දැන් ඒක භූගෝලීමය වශයෙන් ලැබෙන දේවල් තියෙනවා නොලැබෙන දේවල් තියෙනවා. හැබැයි මේ දෙකටම ඉස්සරහට යන්න නම් අපේ උවමනාව කියන එක නේද වඩා වෙන්නේ. මොකද අපි දන්නවා ජපානයේ කියන රට ඉතාමත් එක අවධියක නැති වෙච්ච රටක්. ඊට පස්සේ ආයේ ඒගොල්ල නැගිටලා ඇවිල්ලා තියෙනවා. ඒ උවමනාව නැත්තම් අපිට බැරි වෙයි නේද? ඒකද අපිට මේ තියෙන ප්‍රශ්නේ. අපිට සම්පත් තියෙනවා. අපිට ඉස්සරහට යන්න බෑ. යන්න බෑ. හරියට හරි. ඇත්තටම මේකට මම මගේ මේ අපි දකින අත්දැකීම් සහ ආදර්ශ සහ පූර්වාදර්ශ ඔක්කොම දිහා බලපුවාම අපිට මේ ලෝක ආදර්ශ ඇති වෙන්න තියෙනවා. මේ අපි රටක් විදිහට දියුණු වෙනවා නම් සංවර්ධනය වෙනවා නම් කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව. නමුත් කාරණේ තියෙන්නේ මම ඕනම වෙලාවක දැන් කියන කාරණයක් තමයි වචනව විශ්වාස කරන්න හොඳ නරකයි. ඒක ප්‍රකාශිත වචනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලිඛිත වචනයක් වෙන්න පුළුවන්, ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙන්න පුළුවන්. ඒක නෙමේ ඇක්ෂන් එක තමයි අපි, එහෙමත් නැත්නම් ක්‍රියාව තමයි අපි විශ්වාස කරන්න ඕනේ. මේ අදහන්න ඕන. එතකොට දැන් අපිට මේ තියෙන්නේ අපේ ලංකාවේ ගත්තහම සම්පත් හිගකමක් කියලා අපිට එකක් නෑ. අපි ඊ타මත්ම මේ ශ්‍රමය ගත්තහම අපිට ශ්‍රමය තියෙනවා. එතකොට මේ ප්‍රාග්ධනය කිව්වහම මේක 아무තු දෙයක් නෙවෙයි. මිනිසා විසින් නිෂ්පාදන සාධක තමයි ප්‍රාග්ධනය තියෙන්නේ. එතකොට ව්‍යවසායන් ගොඩනගන්නට අවශ්‍ය පසුබිමත් මේ භූමිය තුල තියෙනවා. එතකොට ඒක මේ ව්‍යවසායකයෙක් ගොඩනගනවා කියන්නේ කර්මාන්තයක් හදනවාම කියන කාරණේ වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි ආර්ථිකයේ විදිහට ආර්ථික විද්‍යාවේ අපි කතා කරනකොට අපිට මේ ලෝකයේ පුරාම එක කෘෂි අංශය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කාර්මික අංශය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් සේවා අංශය වෙන්න පුළුවන්. ওই කුමන අංශයක හෝ මේ සම්පත් කළමනාකරණය කරලා මේ ලාභ ලබන්න, එහෙමත් නැත්නම් ඉදිරියට යන්න, භාණ්ඩ විශේෂීකරණය කරන්න, ඒ කියන්නේ නිෂ්පාදනය කරන්නට අවශ්‍ය විභවතාවය තියෙනවා. එතකොට දැන් ජපානය ගත්තාම ජපානයේ තාක්ෂණය අතින් බහුල රටක්. තාක්ෂණය ඒගොල්ලෝගේ දැන් අපි ගත්තාම අපේ ඉතිහාසය දිහා බැලුවාම ඇයි අපිට තාක්ෂණය තිබුණේ නැද්ද? දැන් ওই ප්‍රශ්නේ මට අහන්න පුළුවන්. හේතුව අදටත් අපි 8 වන ලෝක උරුමයට හිමිකම් කියනවා. සීගිරිය අදටත් අපි අපේ බටහිර ලෝකේ සහ අනිකුත් ලෝකේ රටවල් වලින් ආසියාතික මේ ලෝකේ පුරාම ජාතිකය මේ පුදුමේ වළන්න එනවා. එතකොට මෙතන තියෙනවා විශ්මිත තාක්ෂණයක්. ඒ විතරක් නෙමෙයි රජරට රාජධානිය පුරාම ගිහා බලපුවාම හිතා ගන්න බැරි තාක්ෂණයක් තිබිලා තියෙනවා. වාරි තාක්ෂණය අදටත් වියලි කලාපයක්, වියලි දේශගුණයක් සහිත මෝසම් වැසි වලින් ජලය ලැබෙන මේ දේශගුණක රටාවක් තිබිච්ච ඒ පරිසරයට වැව් 3000ක් කුඩා හා මහා පරිමාණ වැව් 3000කින් පෝෂණය කරනවා. අදටත් ඒ වාරි තාක්ෂණයක් තියලා තියෙනවා. ඒක මේ ඓතිහාසික කාරණා ඔස්සේ බලපුවම කොච්චර තාක්ෂණයක්ද, කොච්චර දැනුමක්ද. එතකොට එදා ඒ දැන් සීගිරියේ ආරම්භය ගත්තාම මීට අවුරුදු 1600කට එහා කාලේ. එදා ඒ තාක්ෂණය තිබුණ නම් අදට ඇයි ඒ තාක්ෂණය නැත්තේ? අදටත් ඒ තාක්ෂණය, ඒ දැනුම තියෙන පිරිස් සහ හැකියාවල් තියෙන ජන කොටස් නව උත්පාදන වලට යන්න පුළුවන් මේ ශ්‍රමිකයෝ, හැකියාවන් තියෙන පුජ්‍යල කොටස් කණ්ඩායම් ඉන්නවා. එතකොට කළමනාකරණයේ දුර්වලතාවය, කළමනාකරණයේ සහ ඒ තීන්දුව සහ ඒ අවස්ථාවන් ලබා දීමේ ගැටලු තමයි මෙතන ගොඩක් තියෙන්නේ. මේ දැන් නමුත් අපි රටක් විදිහට දැන් අපි ආයෝජන අවස්ථා ගත්තාම පර්යේෂණ සහ සංවර්ධන සඳහා විශේෂ ඉඩකඩක් දෙන්න ඕන. ඒකෙන් තමයි ආයෝජන කියන අවස්ථා පුළුල් වෙන්නේ එතනින්. ඒක එක පැත්තක් විතරයි. නමුත් අපේ පර්යේෂණ හා සංවර්ධන සඳහා කොච්චර යොමු වෙලා තියෙනවද කියලා අපි එතන කල්පනා කරන්න ඕන. ඒ වගේ යම්කිසි අඩුපාඩු තියෙනවා. ඒ තුලින් නව උත්පාදන වලට යන්න බැරි වපසරියක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් මේ වගේ මේ රටක ආර්ථිකය ශක්තිමත් කරන්නට අවශ්‍ය මූලික කාරණා මනවින් හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරියට ගමන් කරන්නට අවශ්‍ය මේ කටයුතු සංවිධානය වෙන්න ඕනේ. මෙතන තමයි ගැටලු ගොඩනැගිලා තියෙන්නේ. ඔව්, ඔබතුමා කිව්වා ආයෝජන කියන වචනේ. අපි දන්නවා අපි නිවසක වුණත් අපි ආයෝජනය කරනවා. ආයෝජනය කරන්නේ හම්බ කරන්න. ඒ කියන්නේ තව තවත් වැඩි කරගන්න. දැන් ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තාම ඕන තරම් ආයෝජන අවස්ථා අපිට තියෙනවා. ඔබතුමී කියන විදිහටම අපි පැහැර ඇරලා තියෙනවා. අපේ තාක්ෂණය අපි පැහැර ඇරලා තියෙනවා. කෘෂිකාර්මික රටක් නම් අපි කෘෂි කර්මාන්තයෙන් තව වෙනකන් අපි දියුණු වෙලා නැහැ. අපි ඊටමත් සාමාන්‍ය විදිහට අපි කතා කරොත් අපි මොනවද අපි ආයෝජනය කරන්නේ රට තුල?
අපි මොනවද ඒ ආයෝජනය තුලින් උපයාගෙන අපනයනය කරන්න කියලා. දැන් ඇයි අපේ මං එතන ඉවර කරන්නයි කැමති කෘෂි කර්මාන්තය කියන එක ආයෝජනය කියන එක අපි අපනයන ආදායමක් විදිහට අපිට හරියට හැඩව ගස්වා ගන්න බැරි වුණේ. මොකද මම මේ කතා කරන්නේ අපනයනය තුලින් තමයි අපිට විදේශ මේ මුදල් අපිට ලැබීම් තියෙන්නේ. ඇයි අපිට ඒකට අපි නැති වෙලා තියෙන්නේ? ඇත්තටම පහුගිය කාලේ මෑතම දසංකය දත්ත ගත්තාම අපිට ආර්ථිකය මම කිව්වේ මූලික රටකට තියෙන මූලික පළවෙනි ආර්ථික ඉලක්කය තමයි ආර්ථික වර්ධනය හා සංවර්ධනය. එතකොට ආර්ථික වර්ධනය හා සංවර්ධනයත් එක්ක බැඳිච්ච ඒක මැනුම් කරන මේ මෙවලම විදිහට තමයි දල දේශීය නිෂ්පාදිතය ගන්න. එතකොට දල දේශීය නිෂ්පාදිතයට කුෂිකාර්මික අංශයේ පහුගිය වසරේ ගත්තාම 107ක දායකත්වයක් ලබා දුන්නේ. කාර්මික අංශය 127ක දායකත්වයක් ලබා දීලා තියෙනවා. සේවා අංශය තමයි 158ක දායකත්වයක් ලබා දීලා තියෙන්නේ. එතකොට බලපුවාම අපි මේ ඔක්කොමත් එක්කම දැන් අපි කුෂිකාර්මික රටක් කියනවා. හැබැයි දල දේශීය නිෂ්පාදනයට 107යි දායකත්වය. එතකොට මේ කුෂිකාර්මික රටක් නම් නිවර්තන කලාපීය දේශගුණයක් සහිත ඊට අනුවර්තනය වෙච්ච පසක් තියෙනවනම් භූමියක් තියෙනවනම් මේ උතුරු මැද සහ මේ වයඹ දකුණු පළාත් සියලුම එක්ක මුළු විශාල භූමි ප්‍රමාණයක විශාල වාරි කර්මාන්තයක් හරහා අස්වැදන කුඹුරු යායවල් තියෙනකොට ඒ වගේම තේ කර්මාන්තය පොල් ආශ්‍රිත නිෂ්පාදනයේ කර්මාන්ත එසෙන් කුෂි අංශයක් ස්ථාපිත වෙලා තියෙනකොට දැන් දල දේශීය නිෂ්පාදනය සඳහා 117යි දායකත්වය. හැබැයි ඒ අංශයේ සේවා නියුක්ත වෙලා තියෙනවා 127ක්. එතකොට දැන් අපිට පේනවා මෙතන මගහැරීමක් තියෙනවා. ඉබාගාතේ තමයි මේ අංශය කෘෂි අංශයේ මෙහෙ වෙන්නේ. එතකොට මේ හැත්තේ ගත්තහම ඇත්තටම ප්‍රතිපත්ති ඇති වෙන්න මේ කෘෂි අංශයේ ඉලක්ක කරගත්ත පර්යේෂණ ඇති වෙන්න කෙරිලා ඇති. ප්‍රතිපත්ති ප්‍රකාශවල ප්‍රතිපත්ති ඇති වෙන්න ලියලා ඇති. ඕන හැටි මේ කෘෂි අංශයේ ඉලක්ක කරගත් ආයතන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබතුමා කල්පනා කරලා බලන්න කුෂිකර්මාන්තය ගත්තහම කුෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා. ගොවි ජන සේවායක තියෙනවා. පොල් ගත්තාම පොල් සංවර්ධන මණ්ඩලය තියෙනවා. කජු ගත්තාම කජු සංස්ථාව තියෙනවා. ඕනෑම භෝගයකට ඕනෑම බාණ්ඩ තේ ගත්තාම තේ සංවර්ධන මණ්ඩලය. මේ විදිහට සෑම භෝගයකටම බෙදෙනවා. කුඩා තේ වතුවා මහා පරිමාණ විදිහට විවිධ සුළු අපනයන භෝග කියලා අපි බෙදෙනවා. ඒ වගේම ගත්තම නිලධාරී පසප වශයෙන් නිලධාරී මේ අංශවල ඉන්න ගත්තාම ග්‍රාමීය මට්ටමේම මේ කෘෂි අංශයේ කටයුතු මෙහෙවීම සහ මඟ පෙන්වීම සහ සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුව සලසන්න නිලධාරීන් 5ක් විතර ඉන්නවා. කුපනිස කියලා කියන අපි කුෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරය ඉන්නවා. සමෘද්ධි නිලධාරීන් ඉන්නවා. මේ එතකොට තව ඉන්නවා මේ කුෂිකර්ම උපදේශකයින් ඉන්නවා. ග්‍රාම නිලධාරී මහතුරුන් ඉන්නවා. මේ විදිහට ගත්තාම බිම් මට්ටමේ නිලධාරීනුත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපි ගමක් ගත්තොත් රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙකුට වැඩිය මේ ගමේ කටයුතු හොයලා බලන්න සහ එනවා. එතකොට දැන් මේ දේශීය අපි කියමුකෝ මේ මං අර කිව්වත් හොඳ බාරි තාක්ෂණයක් ඔස්සේ ව්‍යාප්ත වෙච්ච දේශීය කෘෂි අංශයේ වී ගොවිතැන තියෙනවා. එතකොට වී ගොවිතැනය ඇතුළු අනිකුත් කුෂිකර්ම අපනයන සියලුම කෘෂි නිෂ්පාදනාංශය ගත්තම දල දේශීය නිෂ්පාදනය 107යි. ඕකේ 127ක් සේවා නියුක්ත වෙලා ඉන්නවා. එතකොට දැන් අපිට එක පැත්තකින් වෙනවා මේ මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය පහසුකම් හදන්න මේ ක්‍රමවේදයක් සැකසීලා තියෙනවා. එතකොට තව එක්ස්ටෙන්ෂන් සර්විස් එහෙමත් නැත්නම් දැනුවත් කිරීමේ වැඩසටහන් තව වෙන පැත්තකින් මේ රාජ්‍ය ආයතන මට්ටමින් පළාත් මට්ටමින් මධ්‍යම රජයේ දායකත්වයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට නමුත් ඵලදායීතාවයක් අපිට දකින්න බෑ. ඒක නිසා මේ විශේෂ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. විශේෂ අවධානයක් අවශ්‍යයි. දැන් උදාහරණයක් විතර මම හොඳටම දන්නවා උතුරු මැද පළාත මේ නිරන්තරයෙන්ම අපි ගැවෙසෙන සහ මගේ උපන් පළාත සහ මම රජරට විශ්වවිද්‍යාලයේ වැඩ කරන නිසා ඒ පළාතේ කටයුතු සඳහා බෙහෙවින්ම දායක වෙනවා. ලංකාවේ තියෙන ලොකුම පළාත අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කේ විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. එතකොට උතුරු මැද විතරක් තියෙනවා අර කිව්වත් වගේ වැව් 3000. එතකොට
උතුරු මැද ජනතාවගේ ආදායම් පිළිබඳ විශ්ලේෂණය කරොත් අපි දන්නවා ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3682ක්. දල වශයෙන් එක් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් වලින් ගත්තොත් විනිමය අනුපාතයේ ඩොලරය රුපියල් 200යි කියලා දැන් හිතුවොත් ලක්ෂ 7ක් මේ වාර්ෂික ආදායමක් තියෙනවා. මාසිකව ගත්තොත් එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 62000ක් විතර. රුපියල් 62000 ගානේ අපි හිතමුකෝ 4 දෙනෙකුගෙන් යුක්ත කුටුම්බයක් ගත්තොත් 250000ක විතර ආදායමක් තියෙනවා. එතකොට උතුරු මැද කුටුම්බයක මේ 4 දෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් ඒ පවුලකට 250000ක ආදායමක් තියෙනවා. අපි මේ පිළිබඳව ප්‍රාථමික දත්ත එකතු කරලා බැලුවා. රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන කුටුම්බයන් ඉන්නේ 100ට 1යි. 123ක් 24ක්ම ඉන්නේ රුපියල් 20000ත් 30000ත් අතර ආදායමක් ලබන පිරිසක්. එතකොට හිතන්න බලන මේ රුපියල් කුටුම්බයක ආදායම කුටුම්බයක ඒ 25 අතර ප්‍රමාණය රුපියල් 20000 30000ක ආදායමක් ලබන්නේ විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාසික වැටුප යටතේ වැඩ කරන සේවා පිරිස්. එතකොට අර මේ 107ක දළදේශීය නිෂ්පාදනයට දායක වෙන කෘෂි ගොවි ජනතාවගේ ආදායම ඊට වඩා පල්හැයි. එහෙමනම් දැන් අර කියපු විදිහට විවිධ නිලධාරීන් විවිධ ආයතන මේ ඔක්කොමත් තිබිලා මේ යන්නේ නැත්තම් මේ කුටුම්බයන් ගොවි පවුල් සවි බල ගැන්වෙන්නේ නැත්තම් අපි මේ වෙනුවෙන් කළ යුත්තේ සහ මොනවාද කියන එක අමුතුවෙන්ම සහ ආකල්පමය වශයෙන් විශේෂ අවධානයකින් සොයා බලන්නට ඕන කාරණා කියලා මා හොඳයි. දැන් ඔබතුමී වගේම අපි ඔබතුමී තාමත් මෑත කාලෙත් කියලා දෙන්නේ නැති ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය අපි දන්නවා තේපොල් රබර් කියලා අපි කිව්වේ. ඒ කියන්නේ කෘෂි කර්මාන්තයට බද්ධිත කාරණා විදිහට තමයි අපි අපනයන ආදායම උපයාගත්තේ. හැබැයි දැන් අපි විදේශගත ශ්‍රමික ප්‍රේෂණය අපි වැඩි කරගෙන තියෙනවා. ඒ කියන්නේ සේවා ආර්ථිකයකට අපි ගිහිල්ලාද ලංකාව? සේවා ආර්ථිකයකට ඇත්තටම දැන් අපි දළදේශීය නිෂ්පාදිතය සඳහා සේවා අංශයේ විශාල දායකත්වයක් ලබා දෙනවා. කෘෂිකාර්මික හා කාර්මික අංශවලට සාපේක්ෂව මම කිව්වේ 158ක දායකත්වයක් ලබා දෙනවා. ඒ සේවා අංශය තුළ තමයි 146ක සේවා නියුක්තියක් තියෙන්නේ. එතකොට මේ සේවා අංශය ඒ පැත්තෙන් ගත්තාම දැන් මේ මම අර මේ තව විග්‍රහයක් තියෙනවා ඒ තුල අපේ ලංකාවේ මිලියන 22ක ජනගහනය ගත්තාම මිලියන 22කින් මේ ශ්‍රම බලකාය ආර්ථික කටයුතු වලට ක්‍රියාකාරීව දායක වෙන්නේ මිලියන 8යි. එතකොට මිලියන 8ක් මිලියන 14ක ජනතාවක් නඩත්තු කරනවා. සේවා වියුක්තිකයන් යම් යම් නොහැකියාවන්ගේ පෙළෙන ජනතාව ඔය ඔක්කොමත් එක්ක. එතකොට මේ තව පැත්තකින් විදේශ ශ්‍රමිකයෝ ගත්තාම තමන්ගේ ශ්‍රමය තමයි යම් යම් සේවාවන් හදා විදේශීය වෙළඳපොලේ අලෙවි කරන්නේ. එහෙමත් නැත්නම් විදේශ රටවල් වල සේවය කරන්නේ. දැන් මෙතන ගත්තාම මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් තමයි විදේශ රටවල් වල සේවා නියුක්ත වෙලා ඉන්නේ. ඒකෙනුත් අපි මතක තියාගන්න ඕන 160 ඒ කියන්නේ විදේශගත වෙලා ඉන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෝ විදිහට හැබැයි සේවා නියුක්තියක් විදිහට ඉන්නේ ලක්ෂ 3ක් විතර. ලක්ෂ 3කට ආසන්න 2,50,000ක් වගේ තමයි මේ වෙනකොට සේවා නියුක්ත වෙලා ඉන්නේ මේ විදේශ රටවල. එතකොට මේකෙනුත් අපිට වැදගත්ම විග්‍රහ කරගන්නට ඕන කාරණේ තමයි පුහුණු ශ්‍රමිකයෝ ඉන්නේ 32%යි. නොපුහුණු ශ්‍රමිකයෝ තමයි 68%. එතකොට අපි දන්නවා නොපුහුණු ශ්‍රමිකයෙකුට ලැබෙන වේතනය. ඒක දේශීය අපේ රට ඇතුළෙත් එහෙමයි. රට ඇතුළේ එහෙම කිව්වම අපි දෛනික කුලී පදනමක යටතේ යම්කිසි ශ්‍රමිකයෙක් අවිධිමත් අංශයේ රැකියාවක් කරනවා නම් ඔහුට දෛනිකව ලැබෙන වැටුප රුපියල් 1000ක් 1500. පුහුණු ශ්‍රමිකයෙක් අපි කියමුකෝ වෛද්‍යවරයෙක් නීතිඥයෙක් මේ ඉංජිනේරුවෙක් මේවා ගත්තාම රුපියල් 10000ක වගේ දෛනික වැටුපක්. එතකොට දේශීය වෙළඳපොලේත් ওই විදිහ නම් ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රම වෙළඳපොලේත් කතාව ওই විදිහමයි. එහෙමනම් අපිට දැන් මේ අපි අපේ රටේ මේ 168ක් නොපුහුණු ශ්‍රමිකයෝ. දැන් අපිට ක්‍රමවේදයක් නැද්ද? මේ පුහුණු ශ්‍රමිකයන් මොකද අපිට ඩොලර් ප්‍රශ්නයකුත් තියෙනවා නම් මේවා දීර්ඝකාලීන වැඩපිළිවෙළල් යටතේ මේ ඉදිරියට අරගෙන යන්න ඕන කාරණා සේවා සපයන්න විවිධ අංශවල ඒක වෛද්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන් හෙද ශාස්ත්‍රය වෙන්න පුළුවන් නීති ශාස්ත්‍රය වෙන්න පුළුවන් බැංකු කටයුතු වෙන්න පුළුවන් රක්ෂණ වෙන්න පුළුවන් ඕනෑ මේවා සේවා සපයන අංශ. ඔව් දැන් ඔබ ඔහොම කියනකොට මට අහන්න හිතෙන්නේ දැන් හෙද සේවය ගත්තොත් විශාල ඉල්ලුමක් තියෙනවා කියනවා මේ බටහිර රටවල් වල ශ්‍රී ලංකාවේ
හෙද සේවිකාවන්ට හෙද සේවකින් වගේ. හැබැයි අපි තාම වෘත්තියක් විදියට මේක පුහුණු කරලා පිටරට යවන්නම කියලා එකක් නැහැ. එක්කෝ ආණ්ඩුවේ රස්සාවෙන් අස්වලා යන්න පුළුවන්. නැත්නම් පෞද්ගලිකව කොහේ හරි ඉන්න පාඨමාලාවක් කරලා කෙනෙක් යන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ඇයි අපේ පාර්ලිමේන්තුව ඇතුලේදී හරි අපේ රාජ්‍ය අංශයේ හරි මේකට තවමත් කතිකාවතක් නැත්තේ. ඒක තමයි මම හිතන්නේ අපිට මේ අපි ඒ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි අද ආර්ථික අර්බුදයක ඉන්නවනම් මේ ආර්ථික අර්බුදය මෙච්චර තැනකට නිර්මාණය වීමට අවශ්‍ය සියලුම මාර්ග පාදලා තියෙන්නේ ওই කතිකාවතක් ගොඩ නැගීම තමයි. ඒ කියන්නේ අර මේ අපි කියනවා මේ එදිනෙදා යහපැවැත්ම වෙනුවෙන් තම තමන්ගේ එදිනෙදා යහපැවැත්ම වෙනුවෙන් ගන්නා සහ කතිකාවතම් මිස දිගුකාලීන ඉලක්ක පදනම් කරගත්තර අපි ආර්ථිකයක් ගැන කතා කරනකොට අපිට ඕනෑම ආර්ථිකයට පොදු වෙච්ච අරමුණ තියෙනවානේ. ඒ අරමුණු එක්ක ගියා නම් මෙහෙම අද රටක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම වැඩක් තියෙනවා. අපි හිතුවොත් මොන හරි සෞදි අරාබිය රටකට යනකොට ඉංග්‍රීසි ටිකක් උගන්වනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ටිකක් පරිහරණය කරන්න උගන්වනවා. එක සතියක් ඇතුළත මේ ශ්‍රමිකයන්ට. ඒක ඇද්ද මේ මිනිස්සුන්ට? ඒකද ඔය කියන කාරණේ? නෑ ඒක නෙමෙයි. ඒක තමයි නුහුරු. ඒ ටික බලලා පඩිය වැඩි කරන්නේ නැහැ කවුරුත්. කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපිට හොඳ විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට විදේශ අර වර්කර්ස් රෙමිටන් කියන එක ඉහළ නංවා ගන්න නම් අනිවාර්යයෙන්ම පුහුණු ශ්‍රමිකයෝ තමයි අපි ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. එතකොට විදේශීය අර කිව්වත් වගේ හෙද සේවය කියන්නේ පුහුණු ශ්‍රමිකයෝ ඒගොල්ලෝ. ඉංජිනේරුවෝ කියන්නේ පුහුණු ශ්‍රමිකයෝ. දැන් මේකට අවශ්‍ය ක්‍රමවේද අපේ ලංකාව තුල පුහුණු ශ්‍රමිකයන් හදන්නට ක්‍රමවේදයක් නැත්තේ නෑ. අද මේ රාජ්‍ය ආයතන අපි කියන්නේ විධිමත් අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේම තව මේ පුහුණු කිරීම සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ විශාල වැඩ කොටසක් කරනවා. ඒක නිසා මේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. මේ ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් හදන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒ පුහුණු ශ්‍රමිකයන් ඉහළ වැටුපකට ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කරන්නට අවශ්‍ය ක්‍රමවේදය තාම ගොඩනැගිලා නැහැ. අවශ්‍ය විදිහට ගොඩනැගිලා නැහැ. ඒ කියන්නේ පෞද්ගලික මට්ටමින් එක් ශ්‍රමිකයා ගන්නා දැඩි උත්සාහය සහ ප්‍රයත්නය සහ මේ විදේශීය රටවල් එක්ක පෞද්ගලික මට්ටමින් ගොඩනගන සම්බන්ධතා මත තමයි මේ විදේශීය වෙළඳපොළට පුහුණු ශ්‍රමිකයන් ශ්‍රමය අලෙවි කරන්නේ. අනිත් පැත්තෙන් ගෘහ සේවිකාවෝ විදිහට තමයි ඒක ඊ타ත්ම ශ්‍රමයේ සූරා කරන දේශීය ආර්ථිකය තුල සමාජ ආර්ථික ගැටලු ගණනාවක් නිර්මාණය කරන තෝතැන්නක්. ඒක නිසා අපි ප්‍රතිපත්ති සඳහා නිර්දේශ ඉදිරිපත් කරට කිරීමේදී නොපුහුණු ශ්‍රමිකයා නෙමේ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට ඉදිරිපත් කරන්නට අපේ ප්‍රතිපත්ති සැකසෙන්න ඕනේ. පුහුණු ශ්‍රමිකයා තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ තුලින් ගන්න පුළුවන්. මොකද හැම වෙලේම ජාත්‍යන්තර වෙළඳපොළ ටාගට් කරනවා නම් එතන තියෙන්නේ gain of trade. වෙළඳාමක් අපි කරන්නේ. ඒක භාණ්ඩයක් විකුණනවද සාධකයක් විකුණනවද නෙමෙයි. මොකක් හරි භාණ්ඩයක් හරි සයවාවක් හරි විකුණලා ලබා ගන්න පුළුවන් වාසිය ඉහළ වෙන්න ඕන. හොඳයි. බොහොම ස්තුතියි. කෙටි විරාමයකින් අනතුරු අපි යලිත් වැඩසටහන සමග එක් වෙනවා. හොඳයි. යලිත් සිතිජය සංවාද වැඩසටහන සමග අපේ ආරාධිතයා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගීතානී බුලන්කුලම මහත්මිය. හොඳයි. ඔබතුමියත් එක්ක අපි දැන් විරාමයට කලින් කතා කරේ ආර්ථිකයක් කියන්නේ මොකක්ද? ආර්ථිකය හැඩගැහිලා තියෙන්නේ මොකක්ද? ඒක ඇතුලේ තියෙන සංඝටක මොනවද කියන කාරණේ. දැන් මම ඔබතුමගෙන් දැනගන්න කැමති රටක් ඉස්සරහට යනකොට මේ රටක ආණ්ඩුවක් තමයි මේ ආර්ථිකය පාලනය කරන්නේ. විශේෂයෙන් අපේ වගේ රටක. එතකොට ඒ රටට තමයි බලපාන්නේ මේ සියලු කාරණා. කළමනාකරණය කියන එක ඉතාමත් වැදගත් ආර්ථිකයක් හැසිරවීමේදී. රජයකට ඒකේ වැඩි වගකීමක් තියෙනවා. අපේ රටම අපි ගත්තොත් අපිට නිසි කළමනාකරණයක් නැහැ කියන එක සමහර දේවල් වලින් ඔබතුමගෙන් කියවුණා.
රාජ්‍යංශයේත් කළමනාකරණයක් නැති ප්‍රශ්නේද අපිට තියෙන්නේ. ආර්ථික කළමනාකරණයේ කෙලින්ම උත්තරයක් දෙනවා නම් ඉතාමත් අඩුපාඩු සහගතයි. ඒක දේශපාලන අධිකාරියේ තියෙන පමණක් ඇඟිල්ල දික් කරන්න පුළුවන් අඩුපාඩුවක් නෙවෙයි. මොකද ලංකාවේ ගත්තාම මේ ආයතනික නිලබල තන්ත්‍රයේ තියෙන අකාර්යක්ෂමතාවය. කටයුතු දැන් අපි පෞද්ගලිකව කල්පනා කරොත් යම්කිසි කටයුත්තක් සඳහා යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආයතනයකට ගිහාම ඒ ආයතනයෙන් එළියට එන්න එදා මුළු දවසම ගත වෙනවා. එතකොට මේ සතුටින් නෙමෙයි එළියට එන්නේ. සතුටින් නෙමෙයි එළියට එන්නේ. එතකොට මේ විදිහට අනිසි විදිහට යම්කිසි කෙනෙක් මේ අපහසුතාවයකට සහ කල් ගතවීමකට ලක් වෙනවා නම් එතනම කටයුතු මනවින් සංවිධානය වෙලා නැහැ, කළමනාකරණය වෙලා නැහැ කියන එක තේරෙනවා. අනිත් කාරණේ තමයි ඒකට රාජ්‍ය පරිපාලනය වගේ කියන්න ඕනද? ඒක පුද්ගල හැදියාවක් නෙමෙයි. නෑ, රාජ්‍ය පරිපාලනයේ මේ නීති රීති පද්ධති ගත්තාම මේවා ඕනෝටට වඩා මම කිව්වේ මේ ලිඛිත වෙන්නත් පුළුවන්, ප්‍රකාශිත විදිහට වෙන දේවල් වෙන්නත් පුළුවන්. මේ නීති රීති ආයතනික සංග්‍රහයන් තුල කොහොම ලස්සනට ලියවිලා තියෙනවා. ඔය කියන රාජ්‍ය නිලධාරියෙක් පෞද්ගලික අංශයකට ගිහපුවාම ඊට වැඩිය වෙනස් රාජකාරී කරන විදිහ. ඔහුගේ දායකත්වය වැඩි. දායකත්වය වැඩි. පෞද්ගලික මොකද පෞද්ගලික අංශය දැන් ඒක තමයි මෙතන තියෙන රාජ්‍ය අංශය. දැන් අපි හොඳටම දන්න ඕකට තියෙන උදාහරණ රාජ්‍ය අංශය යටතේ තියෙන ව්‍යවසායකයන් ඉතාමත්ම ලාභ ලබන්න පුළුවන් ආයතන ගත්තාම පාඩු ලබනවා. එතකොට ඇයි මේවා පාඩු ලබන්නේ? ඒක නිසා අද වෙනකොට අපි මේ ආර්ථිකයේ සම්බන්ධ කටයුතු සඳහා ප්‍රතිපත්ති නිර්දේශ කරන්නම් විදිහට අපි කියන්නේ මේක රාජ්‍ය අංශය දැන් මේ කටයුතු වලින් නිදහස් වෙන්න. මේවා වැඩි කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට පවරන්න. මේ හරහා මේ මොකද මහා භාණ්ඩාගාරයේ මුදල් අරගෙන මේ පාඩු ලාභ ලැබිය හැකි ආයතන පාඩු ලබලා දිගටම රජයකට මේවා නඩත්තු කරන්නට බෑ. එතකොට අපිට පේනවා මේ ඉතාමත්ම ඔය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ගියපුවාමම අපිම නේද උද්ඝෝෂණය කරන්නේ මේ රජයේ තිබ්බ දේවල් නැති කරනවා කියලා. හැබැයි කිසි කෙනෙක් කියන්නේ මෙච්චර පාඩුවක් දවසකට වෙනවා. ඒ පාඩුව කොච්චර කාලයක් ගියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න බෑ. එතන මම ඒකයි කිව්වේ දේශපාලනය පැත්තෙන් විතරක් අපි මේ කතා කරලා වැඩක් නැහැ. මේක අපි පුජ්‍යලෝ විදිහට රටේ සමස්ත ජනතාව විදිහට පරිපාලනය සහ ආයතනවල ප්‍රධානීන් විදිහට අපි පහළ සිට පුංචි සේවකයාගේ ඉඳන් තීරණ ගන්න ඒ ආයතනයේ ඉන්න උසස් නිලධාරියා දක්වා සියලු දෙනාම එක විදිහට එක ආකාරයකට දැක්මක් සහ සිතවිල්ලක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි රාජ්‍ය යන්ත්‍රණය යටතේ මේ ආයතන පවත්වනවා නම් මේවා ලාභ ලබන ව්‍යාපාර විදිහට පවත්වා ගන්නට අවශ්‍ය ක්‍රමවේදය මේ ආයතන තුල සැකැස්සෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් දායක වෙන්නේ කොහොමද? තමන් කටයුතු කරන්නේ කොහොමද? දැන් මේ එක පැත්තකින් අපි හොඳටම දන්නවා මේ වගේ මේ විදිහට අකාර්යක්ෂමභාවය තියනවා විතරක් නෙමෙයි දූෂණ සහ වංචා තියෙනවා. එතකොට මේ රාජ්‍ය අංශයේ තියෙනකොට තමයි මේ දූෂණ සහ වංචා තියෙන්නේ. එතකොට පෞද්ගලික අංශය යටතේ මේවා ක්‍රියාත්මක වෙන ආකාරය තුල මේ තරම් මේ අපභාවිතයන් සම්පත් අවභාවිතයක් සිදු වෙන්නට ඉඩ කඩක් නැහැ. ඒක නිසා තමයි ඒවා මේ ඔඩිටින් හරහා මේවා කටයුතු බොහෝ ආකාරයෙන් නිවැරදි කරගන්නවා. අපි අහලා නැහැ, අපි දැකලා නැහැ පෞද්ගලික අයිතිය යටතේ තියෙන ආයතන පාඩු ලබනවා කියලා. නමුත් කෙටි කාලයක් තුල පාඩු ලැබුවත් යම් යම් මේ කාරණා මත නමුත් දිගු කාලයේ සහ මධ්‍ය කාලීන වශයෙන් මේවා ලාභ ලබන ව්‍යාපාර බවට අනිවාර්යෙන් පෞද්ගලික අයිතිය යටතේ ඇති ව්‍යාපාර පත් වෙනවා. ඒක නිසා මේ කටයුතු කළමනාකරණය කර ගැනීමේ ඉතාමත්ම කරගැනීම ඉතාමත්ම පල්හැ මට්ටමක තමයි ලංකාවේ තියෙන්නේ. ඒක තමයි අපි ගොඩාක් ආර්ථික ප්‍රශ්න වලට මැදිහත් වෙන්න, එහෙම නැත්නම් ආර්ථික අර්බුදයක් නිර්මාණය වීම දක්වා මේ තැනකට ඇවිත් තියෙන්නේ. හොඳයි. ඔබ අර්බුදය කියන වචනේ කියපු හින්දාම මම කියන්නම්. අපි අද අර්බුදයක ඉන්නේ. වර්තමානයේ අපි ඉතාමත් බැරෑරුම් අර්බුදයක ඉන්නේ. අපේ විදේශ සංචිත ප්‍රමාණය අපි කියනවා රටක දියුණුව දකින්නේ රටක් සතු විදේශ සංචිත ප්‍රමාණය කොච්චරක්ද කියන එක. ඒක රත්තරන් වෙන්න පුළුවන්. ඒක මුදල්මය පැත්තෙන් වෙන්න පුළුවන්. ඕනම දෙයකින්. හැබැයි අපි අද ඉතාමත් අවදානම් මඩියක ඉන්නවා. ඇයි අපිට මෙහෙම වුනේ?
ඕ අපිට අපි අර්බුදයක් ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙන්න ප්‍රධාන කාරණා දෙකක් මෑත කාලේ හේතු වෙලා තියෙනවා. එකක් තමයි ණය අර්බුදය. අනිත් එක තමයි විදේශ විනිමය අර්බුදය. ඒක අර්බුදය කියන්නේ හිගවීමක්. එතකොට අපි දන්නවා විදේශ ණය අර්බුදය ගොඩනැගෙන්නේ මේ අකාර්යක්ෂම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම. දැන් උදාහරණයක් විදිහට යම්කිසි ණයක් අරගෙන ඒ ණය යම්කිසි ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ යම් තැනක ආයෝජනය වෙනවා නම් ඒකේ අවුරුදු 5ක් ඉලක්ක කරගන්නවා නම් අනිවාර්යයෙන් මේකට ඒ ක්‍රමවේදය සැකසෙන්න ඕන ඉදිරි අවුරුදු 5 තුළ කොයි විදිහටද වෙන්නේ මේකේ ඉපයීම් මේ ආයෝජන ව්‍යාපෘතිය හරහා වෙන්නේ. ඒ කියන්නේ අපි සක්්‍යතා අධ්‍යයන කරන්න ඕනේ. ඒකට තමයි මේ විද්‍යාත්මක ක්‍රමවේදය තියෙන්නේ. එහෙම නැත්නම් පුද්ගලයෙක් හා පවුලක් ගමු. අපි ණයක් ගන්නකොට අපිටත් තියෙනවා කොහොමද ගෙවන්නේ? ගෙවන්න කොහොමද හම්බ කරන්නේ කියන එක. ඒක රජයකටත් පොදුයි නේද? අනිවාර්යෙන් රජයකටත් පොදුයි. ඒ ක්‍රමවේදය නැති නිසා ඒක තමයි. ඒ කියන්නේ බොහොම මේ දේශපාලනික වශයෙන් තමන් ඊළඟට බලයටපත් වෙන්නේ. තමන්ගේ පැවැත්ම ඊළඟට තහවුරු වෙන්නේ කියන කාරණේ විනා දිගු කාලින දැක්මක් ඔස්සේ මේක රටක් මේක මම කියන පුජ්‍යලයට අයිති කාරණයක් නෙවෙයි කියන දැක්මෙන් බැහැරවීම තමයි මේ අපේ ලංකාව අද මේ ඉන්න ඍණ ආර්ථික වර්ධනයක් එක්ක ගොඩනැගිච්ච මේ ආර්ථික වර්ධනයක් කිව්වම මේ අපිට නිෂ්පාදන ධාරිතාවය ඉතාමත් පල්හැ ගිහින්. එතකොට ඒක දේශීය ආර්ථිකයට භාණ්ඩ හා සේවා සැපයීම පහළ යන එක පැත්තකින් බලපානවා. අනිත් පැත්තෙන් අපිට ජාත්‍යන්තර වෙළඳපොළට යමක් ඉදිරිපත් කරනවා නම් යම්කිසි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඒකත් පල්හැ යනවා. අපනයන පල්හැ යන ඒක කාරණයක් වෙනවා දැන්. ඉතින් අපි ණය ගන්නේ හම්බ කරන්න මහා පරිමාණ ව්‍යාපෘති වලට ඒ ව්‍යාපෘති වලින් හම්බ කරන්න පුළුවන් අපිට. ඔව් ඉතින් ඒක තමයි දැන් මේවා මේ දැන් හම්බ කරන්න පුළුවන් වුණාට මේවා ඒ හම්බ කිරීම ඉලක්ක මේ අරමුණු කරගෙන ආයෝජනය වෙන්න ඕන මුදල්. දැන් උදාහරණයක් විදිහට නෙළුම් කුළුණ ගත්තාම දැන් මේකේ දැන් ආසියාවේ උසම කුළුණ විදිහට නම තියෙනවා. දැන් මේක හදලා දැනටත් ඉවර වෙලා තියෙනවා. හැබැයි මිනිස්සු මේකේ කොළඹ නගරයේ ඉන්න වෙසෙන ජනතාව ලයිට් දැම්මහම ලයිට් ටික දිහා බලනවා. ලැබෙන ආදායම මොකද? මේකට ආයෝජනය කරලා තියෙන විදේශ ණය ප්‍රමාණය කොතන? දැන් මේ වගේ ගෙවන්න ඕනේද? ඒවා මේ වෙනකොට කල්පිරිලා තියෙනවා මේ ණය ගෙවන්න ඕන. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් මේ අපිට දිගු කාලීන වශයෙන් අපිට අපනයන අංශය පුළුල් වෙන්න ඕන. හැබැයි මම මෙහෙම කිව්වොත් මහවැලි ව්‍යාපාරය හදන්නත් ණයක් ගත්තේ. මහවැලි ව්‍යාපාරය අලාභ ව්‍යාපෘතියක් නෙවෙයි. අදටත් මහවැලි ව්‍යාපාරයේ යටතේ මහවැලි කලාප ඔස්සේ ජනතාව මේ වගේ පදිංචි කරලා කෘෂිකර්මාන්තය ඒ තුල නගා සිටවලා තියෙනවා. ඒ තුලින් යම්කිසි ආකාරයක මේ මිනිසුන්ගේ ජන ජීවිතය ශක්තිමත් වෙන්න මහවැලි ව්‍යාපාරයේ දායක වෙලා තියෙනවා. කෘෂිකාර්මික මේ ව්‍යාපෘතියක් විදිහට විශේෂයෙන්ම දැන් මේ ඒතලා මේ මහවැලි ව්‍යාපාරයේ හරහා මේ කෘෂි අංශයේ විශේෂයෙන්ම මේ දේශීය කෘෂි අංශය තමයි ඒ තුල විශේෂයෙන්ම අරමුණු වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ ජල විදුලි බලාගාර මේ මහවැලි ව්‍යාපාරයත් එක්ක මේ ස්ථාපිත වෙලා තියෙනවා. ඒ හරහා එක පැත්තකින් අර යටිතල පහසුකම් සංවර්ධනය සඳහාත් මහවැලි ව්‍යාපාරයේ විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඔබතුමී කියන්නේ නෙළුම් කුළුණක් හදුවට වැඩිය හොඳයි අපි මොරගහ කන්දක් වගේ තව හදාගත්තා නම් කියලා එහෙමද? ඔව් එක පැත්තකින් ඒකත් නිවැරදි. හැබැයි ඔය මේ ඕනෑම කාරණයක් ගත්තාම ඕනෑම දෙයකට තියෙනවා වාසි සහගත කාරණා ටිකකුත් තියෙනවා අවාසි සහගත කාරණා ටිකකුත් තියෙනවා. හැම වෙලේම අපි කල්පනා කරන්න ඕනට ඒ අපි ගන්නා තීරණයත් එක්ක බැඳිලා තියෙන වාසි ප්‍රමාණය කොච්චරද? අවාසි ප්‍රමාණය කොච්චරද? ඒ වාසි සඳහා වැඩි ඉඩකඩක් තියෙනවා නම් අපි ඒ තුල තමයි ආයෝජනය කරන්න ඕනේ. අපි අධිවේගී මාර්ගයක් හැදුවේ නැත්නම් අපිට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න බෑ. අපි ඒකට ණය ගන්න ඕනමයි. දැන් මේ රටක තියෙන ආයෝජන සඳහා පෙළඹවුණු තමයි යටිතල පහසුකම් සංවර්ධනය. එහෙම නැතොත් දැන් උදාහරණයක් විදිහට ආයෝජන සඳහා පෙළඹවීම කරන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාර පහසුකම් සැපයීමේ ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ යම්කිසි රටකට ව්‍යාපාරයක් ආයෝජකයෙක් බලනවා අන්න හරි. එතකොට ලංකාවේ ව්‍යාපාර පහසුකම් සැපයීමේ ඉන්ඩෙක්ස් එකේ 190න් 99 වන ස්ථානයේ ශ්‍රේණිගත කිරීම වල තියෙන්නේ. ඒ වගේම ගෝලීය තරඟකාරීත්වයේ දර්ශකය ඒකත් බලනවා. එතකොට ඒක ගත්තාම 180න් 194
වෙනි ස්ථානයේ තමයි අපේ ශ්‍රේණිගත වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් වංචා හා දූෂණ කරප්ෂන් ඉන්ඩෙක්ස් එක ඒක 180න් පහුගිය වර්ෂයේ 2020 වර්ෂයේ තිබුණේ 94 වෙනි ස්ථානයට 2021 වර්ෂය වෙනකොට 180න් 102 දක්වා ඉහළ ගිහින් තියෙනවා. එතකොට මේවා තමයි ආයෝජන සඳහා පෙළඹවුම් කරන ප්‍රධාන ජාත්‍යන්තර වශයෙන් පෙළඹවුම් කරන දර්ශක. ඊට අමතරව ආයෝජකයා දේශීය ආයෝජකයා මෙන්ම විදේශීය ආයෝජකයා විශේෂයෙන්ම විදේශීය ආයෝජන තියෙන්නේ විදේශ ඍජු ආයෝජන මේ තුල එන්නේ විදේශ ඍජු ආයෝජන සඳහා බහුජාතික සමාගම්. එතකොට ඒ සඳහා විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. යටිතල පහසුකම් විශේෂයෙන්ම විදුලිය, මහා මාර්ග, sannivedanaය මේ කියන දේවල් ස්ථාපිත වෙන්නේ නැත්නම් ආයෝජනය සඳහා පෙළඹුම් ඇති වෙන්නේ නැහැ. මුල්ලේ වෙළඳපොලේ පොලි අනුපාතය පහළ දාලා අදර පොලි අනුපාතය පහළ දාලා හෙට ආයෝජන පෙළඹෙවි කියලා හිතුවට කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඊට සමගාමීව විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. ඒක නිසා ඒ වෙනුවෙන් ජල විදුලිය වෙන්න පුළුවන්. දැන් අපි අද වෙනකොට විදුලි අර්බුදයක් තියෙනවා. ඇයි අපිට මේ මෙච්චර මූදක් තියෙනවා අපේ රටවට? අනිත් පැත්තෙන් අපිට මේ මධ්‍යම කඳුකරේ හරහා එන ස්වභාවික දියඇලි මේ තියෙනවා. ජල විදුලිය සාපයා ගන්න ඕන. නමුත් අපි අද තෙල් නැතුව අපේ මේ කියන කාරණා එක්කෝ සුළඟ එක්කෝ හිරු එළිය මේ කිසිම දෙයක් හරියට භාවිත මේ සම්පත් තියෙනවා අපිට පටන් අරගෙන තියෙනවා. ඔව්. නමුත් දැන් මේ අපිට හිගයක් තියෙනවා. අපේ ජාතික අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් විදුලිය සැපෙන්නේ නැහැ. තෙල් ටික ඔබතුමී කළමනාකරණය කියන තැන කළමනාකරණය විතරක් නෙමෙයි ආකල්පමය වශයෙන් උත් ඉතාමත්ම පල්හැ මට්ටමක තමයි මේ රාජ්‍ය තාන්ත්‍රයේ නිලබල ක්‍රමවේදය තුල වගේම දේශපාලන ක්‍රමවේදයක් තුල තියෙන ආකල්පමය වශයෙන් ඉතාමත්ම අකාර්යක්ෂම සහ අකාර්යක්ෂම කල්පනා කරන පද්ධතියක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට හිතන්න තියෙන්නේ අපි බලාගෙන ඉන්න જાතියක් වෙලා තියෙනවා. දැන් බලාගෙන ඉන්නවා තෙල් ටික එනකම් බලාගෙන ඉන්නවා අනිත් සිමෙන්ති ටික එනකම් බලාගෙන ඉන්නවා ආහාර ටික එනකම්. දැන් ඒක තමයි අපි හදලා තියෙන්නේ. දැන් 1977 විවෘත ආර්ථිකය කියලා හඳුන්වා දෙනකොට තිබිච්ච දේශීය ව්‍යවසාය මොනවද? ඔරුගොඩ තිබුණා මේ වාණි සංස්ථාව. මේක දියුණු කරගෙන යන්න ඕන කියලා කල්පනා කරාද? එතකොට මේ වගේ ගත්තාම දේශීය මේ ආර්ථිකයේ රාජ්‍ය පාලනයට තිබිච්ච නිෂ්පාදන කර්මාන්ත තිබුණා. මේ සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නේ නැහැ. ඇති වෙන්න නිදහස මෙහෙමයි. විවෘත ආර්ථිකයක් එනකොට ලෝකයේ තියෙන මැවෙන භාණ්ඩ හා සේවා සඳහා මිනිසු පෘථග්ජනයි. මිනිසු ආසයි. මේ විවිධ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න. හැබැයි එහෙම අවශ්‍යතා අසීමිත තිබුණයි කියලා ඒක අපි බොහොම බුද්ධිමත්ව කල්පනා කරලා තීරණ ගන්නවා. අපි විවෘත ආර්ථිකයට අපේ ජාතිකත්වයත් එක්ක විශාල පිරිසක් චෝදනා කරනවා. හැබැයි අපි ලෝකෙ දියුණු වෙනකොට අපි ඉස්සරහට යන්න ඕනේ. මේ විවෘත ආර්ථිකයෙන්ම තමයි අපි කියන්නේ සිංගප්පූරු දියුණු වුණයි කියලා. ඉතින් එතකොට අපි විවෘත ආර්ථිකයට චෝදනා කළා හරියයිද? විවෘත ආර්ථිකය කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමනේ. දැන් අපි අපිට ආර්ථිකයක් තියෙනවා මේකට ජාත්‍යන්තර අංශය ජාත්‍යන්තර ගණදෙනුවක් තියෙනවා. අපනයනක් තියෙනවා ආනයනක් තියෙනවා. එතකොට ජාත්‍යන්තර වෙළඳාමක් කියලා කියන්නේ ආනයන විතරක් නෙමෙයි. දැන් අපිට මම ඒකයි විවෘත ආර්ථිකයත් එක කතා කරේ. අපිට ජාත්‍යන්තර වෙළඳපොලෙන් භාණ්ඩ හා සේවා මේ රටට අදවා ගැනීමේ හැකියාව තිබුණා වගේම අපේ රටේ භාණ්ඩ හා සේවා ජාත්‍යන්තර වෙළඳපොලට ඉදිරිපත් කිරීමේ නිදහසත් අපිට තියෙනවා. නමුත් හැම වෙලේම ජාත්‍යන්තර වෙළඳාමට හවුල් වෙන පාර්ශවකරුවන්ගේ තියෙන කාරණේ තමයි කවුරුත් වෙළඳාමක් තුලින් අලාභ ලබන්න නැහැ. ජාත්‍යන්තර වෙළඳාමේ විශේෂයෙන්ම තමන්ට ජාත්‍යන්තර වෙළඳපොළ කොටස කොයි විදිහට දබා ගන්න පුළුවන් ඒ ක්‍රමවේදය ඒ රට අනුගමනය කරනවා. එතකොට අපි ලෝකේ කුඩා රටක්. හැබැයි අපිටත් සුවිශේෂී වෙච්ච සම්පත් තියෙනවා. එහෙමනම් ඒ සම්පත් යොදාගෙන අපිට දේශීය ආර්ථිකයේ අවශ්‍යතාව වෙනුවෙන් හදන්න ඕන නිෂ්පාදන කර්මාන්ත ටික ගොඩනැගුණේ. දැන් ඇගලුම් කර්මාන්තයේ තියෙනවා. අපේ කාර්මික අංශය තුල තියෙන අපනයන සංයුතිය තුල තියෙන
ජාත්‍යන්තර වෙළඳපළට මේ තුල හරහා ජාත්‍යන්තර වෙළඳාමෙන් වැඩිම අපනයන ආදායමක් ලබන නිෂ්පාදනාන්තය තමයි ඇඟලුම් කර්මාන්තය. හැබැයි ඕකේ එකතු කළ වටිනාකම ගත්තහම ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ හැබැයි අපිටත් වැඩිය පල්ලෙහෙන් හිටපු බංග්ලාදේශයේ ඉන්දුනීසියා වගේ රටවල් වියට්නාමයේ වගේ රටවල් අපේ තිබ්බ බිස්නස් එක අතට ගත්තා. ඒක තමයි. ඒක දැන් 2005 වෙනකම්ම ලංකාවට තිබිච්ච වාසිය තමයි බහුකුන්ත ගිවිසුම කියලා මේ ආවා විශේෂයෙන්ම අපේ තුන්වෙනි ලෝකයේ රටවල් වලින් ඇඟලුම් නිෂ්පාදනය වෙලා මේ අපනයනය වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාව සහ යුරෝපා සංගමයේ රටවල් වලට. එතකොට ඒ රටවල් වලින් අවශ්‍ය වෙනවා ඒවා සංවර්ධිත රටවල්නේ. ඒ සංවර්ධිත කියන කාරණේදී බලපානවා මේ උසස් ජීවන තත්ත්වය. ඒ මානව සංවර්ධන දර්ශකයේ නිර්මාණය කිරීමේදී ආර්ථික සංවර්ධනය කියන එක මැනුම් කිරීමේදී උසස් ජීවන තත්ත්වයක් අවශ්‍යයි. එතකොට මේ තුන්වන ලෝකයේ රටවල් වලින් විවිධාකාරයෙන් යන ලාභදායී ඇඟලුම් වලින් ඒ රටවල් වල වෙළඳපොළ පිරී යන එක නවත්තන්න ඕනේ. ඒකට උපාය මාර්ගයක් විදිහට තමයි මේ World Trade Organization එක හරහා වෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට බහුකේන්ද්‍ර ගිවිසුම මේ ආරම්භ වෙන්නේ. ඒ බහුකේන්ද්‍ර ගිවිසුම මල්ටිෆයිබර් ඇග්‍රීමන්ට් එක කියනවා. මේක වාසියකට තියෙන්නේ අපිට මේ අපේ මේ සියලුම මේ ඇඟලුම් කර්මාන්ත නියැලී ඉන්න ආසියාතික රටවල් වලට මේක මේ යුරෝපය ඇතුළු ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු රටවල් වලින් මේක ඒගොල්ලන්ගේ වෙළඳපොළ ලාභදායී ඇඟලුම් වලින් පිරී යන එක නවත්තන්න ගත්ත ක්‍රියාමාර්ගයක් වුණාට ඒක අපිට හරි ආශිර්වාදයක් වුණා. මොකද මේක සඳහා මේ තුල තියෙන්නේ කෝටා කෝටා නියම කිරීමක්. ඒ කියන්නේ වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයන්ට වාර්ෂිකව කැබලි මෙච්චර ප්‍රමාණයක් එවන්න කියලා නියමයක් වෙනවා කෝටා බෝඩ් එක හරහා. හැබැයි ඒ ධාරිතාවය ඇත්තටම අපිට කිසිම තරංගයක් නැතුව අපේ ඇඟලුම් කර්මාන්තකරුවන්ට නිවි හැනහිල්ලේ ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කරලා සපයන්න පුළුවන්කම ලැබුණා. නමුත් 2005 වෙනකොට මේ මල්ටි ෆයිබර් ඇග්‍රීමන්ට් එක අහෝසි වෙනවා. තරඟකාරී විදිහට තමයි ජාත්‍යන්තර වෙළඳපොළට විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු මේ රටවල් වලට ඇඟලුම් අපනයනය කරන්න උනේ. ඒ තරඟකාරීත්වයට මැදි වුණාම ඒ තරඟය තුල අර වියට්නාමයේ චීනය එක්ක දක්ෂයා දිනනවා. හොඳයි. කෙටි විරාමයකින් අනතුරු අපි යලිත් සාකච්ඡාව සමග එක් වෙනවා. හොඳයි ඔබ යලිත් සිතිජය සංවාද වැඩසටහන සමගින්. හොඳයි මහාචාර්ය ගීතානි බුලන්කුලම් මහත්මිය. ගෝලීය අර්බුදයක් අප හමුවේ තියෙනවා. ඒ වගේම ගෝලීය වසංගතයක් ලෝකයේ හමුවේ තිබෙනවා. දැන් 4 වෙනි ලෝක යුද්ධය කියලා සමහරු මේකට කියනවා. මේ රුසියාවත් එක්ක ඇතිවෙලා තිබෙන අර්බුදයත් එක්ක. මේ ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දේශානතිය කොයි ආකාරයට වෙනස් වෙන්න ඕන කියලාද ඔබතුමී කියන්නේ? කොයි ආකාරයට හැඩගැහෙන්න ඕන කියලාද කියන්නේ? ඔව්. මේක ලෝක යුද්ධයක් සඳහා නිර්මාණය වෙන ප්‍රවේශයක්ට තියෙන ඉඩකඩ හොඳට තියෙනවා. හැබැයි ඒක එහෙම නොවෙන්නට තියෙන ආශිර්වාදය තමයි න්‍යෂ්ටික අවි. ලෝකයේම මේ රුසියාවත් ඒ වගේම මේ බටහිර යුරෝපා රටවලුත් ඇමරිකාව ඇතුළු ඇමරිකානු මහද්වීපයේ රටවලුත් මේ න්‍යෂ්ටික අවිවලට බයයි. ඒක නිසා මේ තමන් ගොඩනගාගත්ත දුක් මහන්සියෙන් මේ ගොඩනගාගත්ත ආර්ථිකයන් බිඳ වැටෙනවා දකින්න කවුරුත් කැමති නැහැ. මම මේ සමාජවාදී වශයෙන් දැකපු කාරණයක් තමයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා රුසියාව නැති ලෝකයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ රුසියාව ඉදිරියෙන් ඉන්න ඕන කියලා. එතකොට එවැනි ප්‍රකාශයක් කිරීම තුළ ඇත්තටම අනිකුත් බල කඳවුරු මේ ලෝකයේ තුල බලගතු රටවල් විදිහට ගොඩනැගිච්ච රාජ්‍යයන් බයයි මේ යුක්‍රේනය සහ රුසියානු යුද්ධයට මැදිහත් වෙන්න. හැබැයි දැන් අපි හොඳටම දන්නවා ලෝක ජනගහනය බිලියන 7.6යි. එතකොට රුසියාව එක්ක ඉතාමත්ම හිතයිසී ගණදෙනුවක් මේ වෙනකොට තියෙනවා චීනය.
පහුගිය කාලේ සංඛ්‍යාදත්ත පිරික්සා බලපුහාම රුසියාව සහ චීනය අතර වෙළඳාම 40%කින් ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම මේ අපි දන්නවා මේ දවස්වල තෙල් ලෝක වෙළඳපොලේ තෙල් මිල ගණන් ඉහළයි. හැබැයි රුසියානු වෙළඳපොලේ තෙල් සහ ගෑස් ඊට සාපේක්ෂව පහළ මට්ටමක මේ තියෙනවා. එතකොට දැන් මේ ආර්ථික සම්බාධක රුසියාව සම්බන්ධයෙන් පනවලා තිබුණා වුණත් චීනය රුසියාව එක්ක වෙළඳ ගණදිනු වලට ඉතාමත්ම හිතයිසියාකාරයෙන් බැඳිලා ඉන්නවා. එතකොට රුසියාවේ ජනගහනය මිලියන 144යි. චීනයේ ජනගහනය මිලියන 1400යි. ඒකත් එක්කම අපි දන්නවා ඉන්දියාව කියන්නේ එසේ මෙසේ රාජ්‍යයක් නෙවෙයි. ඉන්දියාවේ ජනගහනය මිලියන 1300ක්. එතකොට සමස්තයක් විදිහට දැන් 10ක් විතර මේ රටවල් දෙකම බිලියන 3ක විතර ජනගහනයක් මේ කලාපය තුල දැන් මේ එකට එකතු වෙලා ඉන්නවා. ඒක නිසා මම දකින්නේ දැන් අපි ඉන්දියාව අපිට ළඟම රාජ්‍ය. එතකොට අනිත් එක අපි දන්නවා ආර්ථික ඒකාබද්ධ වීම කියලා කොටසක් කතා කරනවා. ආර්ථික සහයෝගිතා, ආර්ථික සමාජීය දේශපාලන කටයුතු පිළිබඳ සහයෝගිතා සංවිධානයේ සාක් සංවිධානයේ රටවල් 7ක් ඉන්නවා. එතකොට ඉන්දියාවත් එක්ක අපි ශ්‍රී ලංකාව ගත්තාම මේ කලාපීය සහයෝගිතාවය තුළ ඉන්දියාව ගන්නා තීරණ එක්ක අපි ඊට හාත්පසින්ම වෙනත් දිශාවකට අපි ගමන් කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපේ ශ්‍රී ලංකාව ගත්තාම අපේ ඒ ආදර්ශයන් තුළ කටයුතු තුළ රුසියාව අපිට බොහොම හිතයිසියාකාරයෙන් සලකපු සහය දුන්නු අවස්ථා තියෙනවා. එතකොට මේ එක පැත්තකින් මම දකිනවා මේ යුක්‍රේන සහ රුසියානු යුද්ධය තුළ යම් කිසි ආකාරයක ලෝකයට විශේෂයෙන් ඇමරිකාවන් සහ යුරෝපා රටවල් වලට දැනෙන්න වෙනම බල කඳුරක් නිර්මාණය වෙනවා වගේ තියෙනවා. ඒ කියන්නේ බිලියන ලෝක ජනගහනය බිලියන 7.6කින් බිලියන 3ක ජනගහනයක් වෙසෙන කලාපයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ කලාපයට මැති ඒගොල්ලන්ගේ මේ වෙළඳ කටයුතු ශක්තිමත් කරගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ මේ සංවර්ධිත ගමන තුළ ඒගොල්ලන්ට බලවතුන් විදිහට වැජඹෙන්න. හොඳයි. අපි විශේෂයෙන් පහුගිය දවසක පහු කරා කාන්තා දිනයක් කියලා. අපිට අවශ්‍ය නැහැ දිනයක් අපිට හැමදාම එක දවසකට වෙන්න අවශ්‍ය නැහැ. රටක් විදිහට සමාජයක් විදිහට ඉදිරියට යනවා නම් ඒ අයිතිවාසිකම් හැමදාම තියෙන්න ඕනේ. එදාට තමයි අපි අයිතිවාසිකම් කතා කරන්නේ. කාන්තාවන්ට මීට වැඩි අයිතිවාසිකම් එන්න ඕන කියලා කතිකාවතක් තිබ්බා. ඒ නිසාම තමයි පාර්ලිමේන්තු නියෝජනය, ඒ වගේම ප්‍රාදේශීයව තියෙන නියෝජනයන් වලට වැඩි ප්‍රමුඛත්වයක් දෙන්න ඕන කියලා යෝජනා ආවේ. ක්‍රියාත්මක කරන්න උත්සාහ කරේ. නමුත් තාම ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. දැන් තියෙන මේ අර්බුදයත් එක්ක ගෙදර තමයි, ගෘහණිය තමයි මේ ප්‍රශ්න වලින් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. ආර්ථික මේ වශයෙන් අපි බඩු මිල වැඩිවීම වෙන්න පුළුවන්, ගෑස් නැතිවීම වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඔබතුමිය හිතන්නේ ලෝකයේ විදියට බලපුවාම ශ්‍රී ලංකාවේ කාන්තාවට තාමත් මේ බර ඉස්සරහට අරන් යන්න පුළුවන්ද? මේකට මොකද්ද වෙන්න ඕනේ? මොකද අපේ රටේ වැඩියෙන්ම මේ අපි ගත්තොත් රැකියාවලට ගත්තොත් එක ආයතනයක් ගත්තොත් වැඩිම පිරිසක් ඉන්නේ කාන්තාව. ඔව්. ඒක කාන්තා නියෝජනයක් ඇත්තටම තියෙනවා. මම කිව්වේ අපේ ශ්‍රම බලකාය මිලියන 8යි මිලියන 8න් මිලියන 3ක් කාන්තාවන්, මිලියන 5ක් තමයි පිරිමි ශ්‍රම බලකාය. එතකොට විශේෂයෙන්ම ආර්ථික මේ අපනයන අංශය තුල අපනයන මේ ශේෂ්ත්‍රයේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්තය සහ තේ කර්මාන්තය ගත්තාම පල්ලෙහැ මට්ටමේ තියෙන පල්ලෙහැම මේ නිෂ්පාදන කටයුතු වලට දායකත්වයක් ලබා දෙන්නේ කාන්තාව. හැබැයි එයින් කියවෙන්නේ නැහැ මේ කාන්තාව මේට තියෙන වටිනාකම පල්ලෙහැ මට්ටමක තියෙනවා කියලා. කාන්තාව විසින් විසින්
තමන්ගේ වටිනාකම වැඩි කරගෙන තියෙනවා. ඒක අපිට විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුල විශේෂයෙන්ම පේනවා. මම රජරට විශ්වවිද්‍යාලයේ මගේ පීඨය ගත්තාම වර්ෂයකට ළමයි 550ක් වගේ අපි ඇතුළත් කරගන්නවා. මේ 550න් ළමයි 50ක් තමයි පිරිමි දරුවන්, ළමයි 500ක් ගැහැණු දරුවන්. එතකොට මේ 500ක අධ්‍යාපනයට යොමු වන ප්‍රමාණයත් වැඩි. එතකොට මේක මේ සමාන අවස්ථා මේ අධ්‍යාපනය සහ අනිකුත් සියලුම තැන්වලදී මේ සමාන, ඒ කියන්නේ සියලු ගැහැණු පිරිමි ભેදයකින් තොරව මේ අධ්‍යාපනයේ සියලු දේවල්ට සමාන අවස්ථාව ලැබිලා තියෙනවා. සහ ගැහැණු දරුවන් මේ තියෙන ගැහැණිය කියන කාරණය අභියෝගයකට ලක් කරමින්, ඒ කියන්නේ ඒක බාධාවක් කරගන්නේ නැතුව තමන්ගේ කටයුතු ඉස්සරහට කරගෙන යන්නට අවශ්‍ය අවස්ථාව කාන්තාව විසින්ම නිර්මාණය කරගෙන තියෙනවා. මේ ඒක දවසේ වැඩ කරන පැය ගාන ගත්තොත් කාන්තාවක් තමයි වැඩිම වැඩ කරන්නේ කාන්තාව. ඒක දැන් මම පෞද්ගලිකව මගේ පැත්තෙන් ගත්තාම මම දන්නවා මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මම වෘත්තියක් විදිහට විශ්වවිද්‍යාලේ වැඩ කරනවා. ඊට අමතරව වෙනත් මේ වගේ විවිධ දේශීය මේ ජාතික මට්ටමේ කර්තව්‍යයන්ට දායක වෙනවා. මේ කිසිම දෙයක් මම දරුවෝ 3 දෙනා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ ඒ කටයුතු බිරිඳක් විදිහට සොයා බලන්නට ඕන කටයුතු, ගෘහයක් විදිහට ඒ තියෙන සියලු කටයුතු මම විතරක් නෙමෙයි මේ සියලුම කාන්තාවෝ ගත්තාම කාර්යභාරී වෘත්තීමේ විවිධ තරාතිරම් වල ඉන්න කාන්තාව ගත්තාම මේ ඒ කටයුතු ඉතාමත්ම පරිපූර්ණව ඉෂ්ට කරනවා. එතකොට ඒ විතරක් නෙමෙයි අර සමාජය තුළ ගන්න ඕන අවස්ථාව. ඇත්තටම අපි ඒ ගැන සන්තෝසයි. මේ ඒ කාන්තාවක් විදිහට පසුගාමී නොවි ඒ අවස්ථාව අරගෙන තියෙනවා. මොකද ඔය ආර්ථික සංවර්ධනය කියන කාරණේදී ස්ත්‍රී පුරුෂ සමානත්වතාවය එක කාරණයක්. ඒක මේ සලකා බලන කාරණයක්. මොකද ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, පාරිසරික කළමනාකරණය වගේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයත් සංවර්ධනය, ආර්ථික සංවර්ධනය කියන සන්දර්භය තුළ මැනවින්ම සොයා බලන කාරණයක්. එතකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ එහෙමත් නැත්නම් මේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යය තුළ කාන්තාවගේ දායකත්වය පෙරට වඩාම ඉතාමත්ම විශිෂ්ට දායකත්වයක් ලබා දෙනවා. තරම් අයිතිවාසිකමුත් තියෙනවා. අයිතිවාසිකම් තියෙනවා. හැබැයි එක දෙයක් මම මෙතන කියන්න ඕන, විශේෂයෙන්ම දැන් තීන්දුව තීරණ ගන්න විශේෂයෙන්ම පරිපාලන සහ දේශපාලන අධිකාරිය තුල කාන්තාවට හිමි දායකත්වය ගිලිහිලා තියෙනවා. එතන අපේ රටේ ජනාධිපතිවරියක් හිටියා. ඔව් වෙරියක් හිටියා. ඒවා අගමැතිවරියක් හිටියා. සාපේක්ෂවනේ අපි බලන්නේ. සාපේක්ෂව බලන්නේ. දැන් 10ක් ඉන්න තැනක එක්කෙනෙක් අවස්ථාව අරගෙන ඇති. ඒක එතකොට එතනයි තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් ඇතුලේ කාන්තාවන් කී දෙනයිද? හැබැයි ওই දේශපාලනයේනේ රාජ්‍ය පරිපාලනයට ගියොත් අපි දන්නවා වැඩිම ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නේ කාන්තාව. ඒක තමයි. අන්න ඒ අවස්ථාව කාන්තාව අරගෙන තියෙන. ඒක කාන්තාවක් නිසා ලැබිච්ච දෙයක් නෙවෙයි. මොකද මේ පරිපාලන විභාගයක් තියෙනවා. පරිපාලන විභාගය තුල ඒක තරඟ විභාගයක්, පොදු ඇගයීම් ක්‍රමවේදයක් තියෙනවා. කාන්තාව කියලා පසුගාමී නොවි ඒ සඳහා දැඩි අධිෂ්ඨානයෙන් මුහුණ දීපු නිසා තමයි ඒ තරඟ විභාගය තුල එයාට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන්. සකසුරුවමත් වැඩි. දේශපාලනයට ගියොත් වැඩි දෙනෙක් කියන්නේ කාන්තාව හොරකම් කරන්නේ නැහැ කියලා. අපි අර දූෂණය ගැන කතා කරා. මම ඔබතුමිය හිතනවායි කියන්නේ අපිට දේශපාලන පරිපාලනයටත් වැඩි පිරිසක් ඉන්නවා කියලා. ඇත්තටම මොකද මම දකින විදිහට මේ අපේ ශ්‍රී ලංකාවේ අපි පීතෘමූලික සමාජයක් බව ඇත්ත. හැබැයි මේ සාර්ථක පවුලක්, කුටුම්බයක් කියන එක ගත්තාම අර කතාවක් තියෙනවනේ සෑම සාර්ථක පිටුපස් මේ පිරිමියෙ පිටිපස් මේ කාන්තාවක් ඉන්නවා කියලා. ඒක නිසා මට හිතෙනවා මේ විශේෂයෙන්ම මේ පරිපාලන සහ මේ දේශපාලන ශේෂ්ත්‍රය තුළ කාන්තාවන්ට යම්කිසි වැඩි ඉඩකඩක් ලැබෙනවා නම් මං හිතන්නේ, මොකද අපි දැන් මේ අවුරුදු 70ක තුලම අපි අර්බුදවල නිර්මාණය දැන් අපි එකින් එකට මේ රටේ ඉන්න ජනතාව මාරු කර කැමැත්ත ප්‍රකාශ කරනවා. තමන්ගේ වර්ණය ලබා දෙනවා. හැබැයි අපිට ඒ තුල අපි ගත්ත තීරණය නිවැරදි කියලාද කියන්න තැනක් නැහැ. අපිට හැම වෙලෙම තියෙන්නේ මේ මානසික තැවුලක්, හිත වේදනාවක් තියෙන. එතකොට අඩුම තරමේ මේ කාන්තාව වැඩි නියෝජනයක් ලබා දීමේ මේ අර පිරිමැස්ම, කළමනාකරණය, තීන්දුව තීරණ හරි විදිහට ගැනීම
සිද්ධ වෙනවද කියන සිදුවෙයි කියන මේ කාරණේ මගේ හිතේ තියෙන උදාහරණයක් විදිහට ඇත්තටම ආයතනවල ගත්තහම උනත් කාන්තාව හරි මේ වැඩ කිරීමේදී හරිම කල්පනාකාරී. ඒකට යම් යම් කාරණා තියෙන්න පුළුවන් ජීව විද්‍යාත්මකව ගොඩනැගිච්ච මේ කාරණා තියෙන්න පුළුවන්. ඒක නිසා දැන් කාන්තාව යම් කිසි කටයුත්තකට නියැලී ඉන්නවනම් දායක වෙනවනම් ඒ ගැන ආයෙ දෙපාරක් හිතන්නට අවශ්‍ය නැහැ. ඒ කටයුත්ත 100% සාර්ථකයි. බය නොවි අපිට ඒ දිහා බලා ඉන්න පුළුවන්. ඒක ඉතාමත්ම හොඳට සංවිධානය වෙලා හොඳ සේවාවක් හෝ හොඳ නිමැවුමක් බවට තමයි අපිට ඒක දකින්නට පුළුවන්කම තියෙන්නේ. හොඳයි. මේ ඔබතුමීගේ ඒ ආකල්පය අපි හිතනවා රටක් විදියට අපි වැඩියෙන් හිතලා ඉස්සරහට කටයුතු කරද්දී ඉදිරියට ගෙනියන්න ඕන කියන කාරණේ ඔබතුමීට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහභාගී වෙලා අපිට ඔබේ දැනුම බෙදා දීම පිළිබඳව මම යලිත් වතාවක් ස්තුතිය පළ කරනවා වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. මේ අවසන් වන්නේ සිතිජය සංවාද වැඩසටහන. යලිත් දවසක මෙවන් වැඩසටහනකින් හමු වනතුරු සියලු දෙනාටම සුබ දවසක්.